සුබෝදෑසනක් ඔබ සියලු දෙනාටම. සුබෝදෑසන. අද දවසේදී මම ඔබට ආරාධනා කරන ඔබගේ නිවසේ ඉඳලා අප සමග එකතු වෙන්න දේව නමස්කාරයේ යෙදෙන්නට. ඒ නිසා අපි ලබන ඉරිදා ඉඳලා බලාපොරොත්තු වෙනවා අපගේ සුපුරුදු දේවයන් පවත්වන්නට ඒ ස්ථානය තුළ අපි යාඥා කළා. දෙවියන් වහන්සේ අපට ඒට පිළිතුරක් දීලා තිබෙනවා. අපි ඒකන ස්වාමීන් වහන්සේට ස්තුතියි කියලා කියමු. ඒ වගේම ලබින්න දේවයන් වල වේලාවන් මා ඔබට දැනුම් දෙන්න කැමතියි මේ සතිය තුළදී. අපගේ දේව ආරම්භ කරන්නට අපි ගායනා කරමු ගීත පොත්වල ගීත අංක 6. ගීත පොත්වල ගීත අංක 6. පුත්‍රයන්ගේද සුද්ධාත්ම වාසන නාමෙන්ය ආමෙන්. අපගේ ආඥා පොත්වල පිටු අංක 6. සමිඳුන් ඔබ සමගයි දෙවිඳුන්ට ආශිර්වාද වේවා. අපි අපගේ සිත් පිරිසිදු කරගෙන අපගේ ජීවිත දේව පියාගේ දෑතට උදෑසන බාර කර සිටිමු. අපි සිල් දනාමික්ම යාඥා කරමු සිත් පිරිසිදු කර ගැනීමේ යාඥාව. සියලු බලයති දෙවියන් වහන්සේ ඔබට සිල් ප්‍රකාශය ඔබට සිල් පැතීම් දැනේ ඔබගෙන් කිසි රහසක් වැසී නැත්තේ. එසේ වූ සිල් බලයති දෙවියන් වහන්සේ අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිස ඔබගේ ශුද්ධ නාමයේ කිසවන්නා කරන පිණිස අපගේ ස්වාමීන් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ සුදාත්මානුභවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැනව. ආමෙන්. ආඥා සාරාංශය අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ වදාළමසේ එම්බා ඊශ්‍රායල් සවන් දෙන්න. අපගේ දේව ස්වාමීන් වහන්සේ එකම තැනන් වහන්සේය. නුඹේ මුළු හෘදයෙන්, නුඹේ මුළු ආත්මයෙන්, නුඹේ මුළු බුද්ධියෙන්, නුඹේ මුළු ශක්තියෙන් නුඹේ දේව ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. මේක පළවෙනි ආඥාවයි. දෙවෙනි එක දෙහ සමානයි. එනම් නුඹට මෙන්න වැසල් වාසියාට ප්‍රේම කරන්න යන්න. මේ ආඥාවට වඩා උතුම් වන් කිසි ආඥාවක් නැත. මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවලියක් දිවසාවලියක් පිටා තිබේ.
ස්වාමිනී අප කරුණාකොට මේ ආඥාව ආරක්ෂා කරන්න අපේ සිත අපි අපගේ ජීවිතයේ සිතින් වචනෙන් ක්‍රියාවෙන් අපි කර තිබෙනා පව් ගැන මෙනෙහි කරමින් ස්වාමීන් වහන්සේ ඉදිරියේ සැබෑ පශ්චාත්තාප වෙලා අපි උන්වහන්සේගෙන් සමාවෙලා යාඥා කරමු. පෞකාරූපමත් ඔබවා මෙවවා වූ දිව්‍යයන්ට විරුද්ධ අපේ ජීවිතින් කළා වූ පව් ගැන මෙනෙහි කරමින් සැබෑ පශ්චාත්තාපෙමු. පෞකාරූපමත් දේව ස්වභාවයෙන්ම අපගේ අසල්වාසී ජනතට අපේ ජීවිතයෙන් කලාව පව් මෙනෙහි කරමින් සැබෑ පශ්චාත්තාපයෙන් පෞකාරූපමත් දෙවියන් වහන්සේ අපට දුන්නා වූ නූතුමු මෙලට විරුද්ධ අපේ ජීවිතයෙන් කලාව පව් ගැන මෙනෙහි කරමින් සැබෑ පශ්චාත්තාපයෙන් ස්වාමීන් වහන්සේගෙන් සමාවෙලා යාඥා කරමු. සමිඳුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව සමිඳුනී කරුණා කළ මැනව අනුග්‍රහයෙන් කරුණාවෙන් පූර්ණ දෙවිදානෝ ඔබට සමාවදානය කර සීල පවින් ඔබ මුදා නව ජීවිතයකට කාලයේද සුදාත්ම මහන්සියගේ අනුග්‍රහය සැනසෙල්ලද ඔබ වෙත දානය කරන සේක්වා. ආමේන්. සමිඳුන් ඔබ සමගයි අපි යාඥා කරමු. දෙමෝපියෝ කුඩා දරුවන් උගන්වන ආකාරයට ඔබේ දරුවා අපට ගෙන්වීය ඔබගේ කරුණාවේ බීජ අපගේ හදවත් තුළ දැක ශුද්ධාත්මයන් කරුණ කොටගෙන අලුත් කිරීමෙන් සෑම පරම්පරාවකටම සියලු ජනයාගේ මනසට කතා කිරීමට ප්‍රේමය ප්‍රීතිය හා සමාදානය නැමැති ආත්මේ ඵල ධර්මයෙන් අපගේ ස්වාමීන් වන යේසුස් වහන්සේ තුලින් සදාකාලික සුභාරංචිය වචනයෙන් හා ක්‍රියාවෙන් සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීමට ඔබගේ සභාවට හැකියාව ලබා දී ඇත. මේ අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ නිසා අපි ආයද සිටිමු. ආමේන්. අපි දේ වචන සවන් දෙමු. වඩුමුවන කියවීම රෝම 5 වන පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 8 වෙනි පදය දක්වා මෙසේ ලියවී තිබේ. ඇදහිල්ලේ ඵල. එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ හා සමග සමාදානයෙන් සිටිමු. අපි පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරුණ කොටගෙනම ඇදහිල්ලෙන් ළඟා වී සිටිමු. තවද දෙවියන් වහන්සේගේ මහිමේ බලාපොරොත්තු වෙයි අපි ප්‍රීතිමත් වෙමු. එපමණකුත් නොව පීඩා විඳීමෙන් විවිසිල්ලෙන් සහතිකකමද සහතිකකමින් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදී ප්‍රීතිමත් වෙමු. බලාපොරොත්තුව ලැජ්ජාවට නොවන්නේය. මක්සාද අපට බඩේ දෙන ලද සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන සුද්ධාත්මයන් වහන්සේගේ කරුණ පිටකල දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවන වක්තිය. ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් ප්‍රකාශ වූ දේව ප්‍රේමය. මක්නිසාද අප දුර්වලව සිටියදීම ජීව කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ අභක්තිකයන් නිසා මනසේක. ධර්මිෂ්ඨයෙකු නිසා යමෙකු මැරෙන්නට කැමති වීම දුර්වලය. සමහර විට සත්පුරුෂයා නිසා මැරෙන්නට යමෙකු ධෛර්යය ඇතුව සිටින්නට පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ පෞකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්ය. සම්පූර්ණ ස්තුතිය. දෙවියන්ට ස්තුතිවේවා. අපි ගායනා කරන ගීත පොත්වල අංක 245 ගීතාංක 245. Yeah.
සුභාරංචිය සුදු මතයතුමා විසින් ලියන සුභාරංචියේ 9 වන පරිච්ඡේදයේ 35 වන පදයේ සිට ප්‍රකාශ වන සුභාරංචියට සවන් දෙන්න. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින්ද රාජ්‍ය පිළිබඳ සුභාසන දේශනා කරමින්ද හැම අන්දමෙලිල රෝග සුව කරමින්ද සියලු නුවරවල හා ගම්වල සැරිසරූසේක. ජේසුස් වහන්සේ ජනකාය දැක ඔවුන් ඉලේරුක නැති බැලුවන් මෙන් දුක් ගැහැර විඳිමින් විසිර ගොස් සිටී බැවින් ඔවුන්ට අනුකම්පා කළසේක. එවිට උන්වහන්සේ සිය ශ්‍රාවකයන් කතා කොට අස්වැන්න බහුලය ගොවී වූ විරලය. එයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න බාර හිමියාට අය දැන්නේ වදාළසේක. ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් 12 දෙනා තමන් වෙත කැඳවා අශුද්ධාත්මයන් දුරු කරන පිණිසද සියලු ආකාර ලෙඩ රෝග සුව කරන පිණිසද ඔවුන්ට බලය පවරා දුන්සේක. ප්‍රේරිතයන් 12 දෙනාගේ නම් මෙසේය. පළමුව පේදුරු නම් සීමෝන් සහ ඔහුගේ සොයුරු ඇන්ඩ්‍රූය. සෙබෙදීගේ පූජ්‍යාකොබ් සහ ඔහුගේ සොයුරු ජොහාන්ය. පිලිප් සහ බර්තලමෙව්ය. තෝමස් සහ අයකමියා වන මතෙව්ය. ආල්පෙවුස්ගේ පූජ්‍යාකොබ් සහ තද්දෙව්ස්ය. අන්ධජාතවාදී සීමෝන් සහ වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියෝත් යන මෝහය. කිතු සමුදුන්ගේ සුභාස් නමසේය. පියන්ගේද පුත්‍රයන්ගේද සුද්ධාත්ම නාමයෙන්ය. ආමෙන්. මාපිය සහෝදරය සහෝදරිය අද දවස අපට සුද්ධ ස්වභාව තුළ පෙන්눔 කරනම පෞල කියන සංකල්පය තුළ කතා කරන්නට. එදා යේසුස් වහන්සේ මේ පෞල කියන්නා වූ සංඝයට අයිති වුණා. උන්වහන්සේට මේ ලෝකයේ තුළ මවෙක් සිටියා, පියෙක් සිටියා, සහෝදර සහෝදරියන් සිටියා. උන්වහන්සේ නෑදෑයන් සිටියා. උන්වහන්සේ ඔබ සහ මා වැනි මිනිස්සෙක් හැටියට මේ ලෝකයේ තුල ජීවත් වුණා. හැබැයි උන්වහන්සේ තිබුණා වූ විශිෂ්ටත්වය තමයි දේවත්වය 100% තිබීම. උන්වහන්සේ මනුෂ්‍යත්වය සහ දේවත්වය ඒකාබද්ධ වෙලා යේසුස් වහන්සේ ජීවත් වුණා. යේසුස් වහන්සේගේ මේ කාර්යභාරය මේ ලෝකයේ තුල ඉෂ්ට කරන්නට යේසුස් වහන්සේට ඉතාමත් රුකුලක් වුණේ කවුද? යේසුස් වහන්සේ රුකුලක් වුණේ මේ ලෝකයේ යේසුස් වහන්සේව රැකබලා ගත්තා වූ මේ ලෝකයේ යේසුස් වහන්සේව හදා වඩා ගත්තා වූ තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා. මේ අම්මගෙන් තාත්තගෙන් ලැබුණා වූ ආකල්ප තුළ තමයි යේසුස් වහන්සේගේ සියලුම කඩයින් පසු කරමින් දේව පියාගේ කැමැත්ත මේ ලෝකෙ ඉෂ්ට කරන්නට ශක්තිය ලැබුණේ මේ අම්මගෙන් තාත්තගෙන් ලැබුණා වූ මහත් වූ දායාදය නිසා. බලන්න එදා යේසුස් වහන්සේගේ අම්මට මේ සුදු මරියතුමීට තමන්ගේ බිරිඳව සුදාත්මයන් වහන්සේ විසින් කුස තුලට ගැප් ගන්නවා කියවම ඇහැ මොකද්ද කරන්නේ? අනේ ස්වාමීනි ඔබගේ කැමැත්ත අනුව මේ දී ඉෂ්ටවන්න. බලන්න මේ අම්මා නිතරම බැලුවේ තමන්ගේ ජීවිත අනාගතය ගැන නෙමෙයි. තමන්ට ලෝකයා මොනවද කියලා කියන්නේ නෙමෙයි. මේ අම්මා බැලුවේ අනේ මගේ පියාණන් මගේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතින් ඉෂ්ටවන්නට ඕන. අන්නේ කීකරුකම තුළ තමයි මේ යේසුස් වහන්සේව මේ ලෝකෙට බිහි කරන්නට සුදු මරියතුමී තමන්ගේ ජීවිතය දේව තාත්තට බාර දෙන්නේ. හැබැයි මේ දෙදෙනා විවාහ වෙලා සිටියේ නෑ. තමන්ගේ විවාහයෙන් යන්නව බිරිඳ ගැප් ගත්තයි කියලා දැනගත්තා. තමන් අනාගතය තුල විවාහයෙන් යන්නව අනාගත ස්වාමි පුරුෂයා රහසින් අත්හරින්න යනවා. හැබැයි දේව දූතයා දර්ශනය වෙලා මේ යෝසෙෆ් තුමාට කියනවා ඔබගේ බිරිඳ ගැප්ගෙන තිබෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. ඔහු ගැප්ගෙන තිබෙන්නේ සුද්ධාත්ම වහන්සේ තුල. ඇව සරණ පාවා ගන්න
ඇයව රැක බලා ගන්න. මේ ජෝසෙෆ් තුමා මොනවද කරන්නේ? තමන්ගේ දේව තාත්තට කීකරු වෙනවා. මේ දේව තාත්තා මේ අම්මයි තාත්තයි දෙන්නම කීකරුණා මේ උන්ට ලැබෙනවා ලස්සන දරුවෙක්. යේසුස් වහන්සේ. හැබැයි මේ යේසුස් වහන්සේව මේ මෑණියෝ දෙදෙනා ඇතිදෙඩි කරන්නේ නිතරම ඔවුන්ගේ කැමැත්ත අනුව නෙමෙයි. අපෝ මැව්වා වූ දේව තාත්තා කැමැත්ත යේසුස් වහන්සේගේ ජීවිතයෙන් මේ ලෝකයේ තුල ඉෂ්ට කරන්න තමයි මේ අම්මයි තාත්තයි දෙදෙනාම යේසුස් වහන්සේ වෙන තමන්ගේ ජීවිතය කැප කරන්නේ. යේසුස් වහන්සේට යමක් ඔවුන් පවසනවද? ඔවුන් පවසන්නේ දේව තාත්තා කැමැත්ත අනුව. මෙන්න මේක තමයි යේසුස් වහන්සේගේ සේවයට නැත්නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත යේසුස් වහන්සේ තුලින් ඉෂ්ට කරන්නට මොවුන්ට ලැබුණා වූ මහඟු දායකත්වය මේ ලෝකයේ තුල. තමන්ගේ අම්මගෙන් තමන්ගේ තාත්තගෙන් දේව තාත්තගේ කැඳවීම අනුව හදා වඩා ගන්නට ලැබුණා වූ ශක්තිය. ඊට පස්සේ අපි දැක ගන්න පුළුවන් යේසුස් වහන්සේ යනවා දේව මාලිගාවට අවුරුදු 12 දී පාස්ක නැත්නම් මංගල්‍ය සඳහා. ගිහිල්ලා අවුරුදු 12 මේ දරුවා ඔවුන් අතර හොයාදී ආපසු වෙද්දී හමුුනේ නේ. හැබැයි මේ මව සාපියා නැවත යනවා දේව මාලිගාවට හොයාගෙන කොමගේ පුතා කොමගේ පුත්‍රයා කියලා හොයාගෙන යනවා. යද්දී මොනවද යේසුස් වහන්සේ කරන්නේ? යේසුස් වහන්සේ පඬිවරුන් මැද ප්‍රශ්න විචාරමින් ප්‍රශ්න අසමින් ඔවුන්ට උත්තර දෙමින් සිටිනවා. ඔවුන් අහනවා, "ඇයි පුතේ නුඹ අපට මේ දේ කළේ?" යේසුස් වහන්සේ කියනවා, "මාගේ පියන් වහන්සේගේ නිවාසයේ මා සිටිය යුතු බව ඔබ නොදන්නේද? සුදු ලෝකතුමා විසින් නිවස් බහරන්චේ 51 පින් පරිච්ඡේදයේ අපට පෙන්වු කරනවා මෙන්න මෙවැනි දෙයක්. සුදු ලෝකතුමා විසින් නිවස් බහරන්චේ දෙවෙනි පරිච්ඡේදයේ 51 වෙනි පදය. උන්වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූසේක. උන්වහන්සේ මේ සියල්ලක්ම සිත් නිදන් කරගත්ත. යේසුස් වහන්සේ ප්‍රඥා මහිමෙන් හා කාය ශක්තියෙන්ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලැබමින් වැඩුණසේක. සුදු ලෝකතුමා විසින් විස්භාරංචේ දෙවෙනි පරිච්ඡේදයේ 51 වෙනි පදය අපට පැහැදිලිව කියනවා යේසුස් වහන්සේ මේ අම්මා තාත්තා එක්කලා ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා කීකරුව ජීවත් වුණා. මේ කීකරුව ආවේ කාගෙන්ද? තමගේ අම්මගෙන්, තමගේ තාත්තගෙන්. එදා මේ අම්මයි තාත්තයි දෙදෙනාම දේව තාත්තට කීකරු වුණා. මෙන්න මේ කීකරුකම තුල තමයි තමන්ගේ පුත්‍රයාටත් තමන්ගේ දෙමව්පියන්ගෙන් මේ කීකරුකම ලැබෙන්නේ. මේ කීකරුකම තුල යේසුස් වහන්සේ කාය ශක්තිය, ප්‍රඥාව උසමහතින් උන්වහන්සේ වැඩෙනවා. වැඩිලා හැබැයි ඊට වඩා විශිෂ්ට දෙයක් යේසුස් වහන්සේ අපමත් කරගන්නවා. එනම් ලෝකයාගේ සහ දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ලැබෙමින් යේසුස් වහන්සේ මේ ලෝක වන්දනා ගමන තුල ජීවත් වෙලා හැදී වැඩෙනවා. මේ සහෝදරයා සහෝදරිය බලන්න මේ පෞල තුල තිබුණා වූ ගුණාංගය. දේව තාත්තට කීකරුකමේ තුල තිබුණා වූ ගුණාංගය. මෙන්න මේ කීකරුකම තුල තමයි යේසුස් වහන්සේ උපතේ ඉඳලා තමන්ගේ ජීවිතය කුරුසිගස දක්වාම දේව තාත්තට කීකරුකමේ වන්දනා ගමනක් යේසුස් වහන්සේ ගමන් කරන්නේ. යේසුස් වහන්සේ මේ ලෝක වන්දනා ගමනේදී නිතරම බලන්නේ මගේ දේව තාත්තගේ කැඳවීම මොකක්ද? ඇයි දේව තාත්තා මාව මේ ලෝකෙට එව්වේ? මගින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ හැම දෙයක්ම ධෛර්යය ලැබුණේ තමන්ගේ අම්මගෙන් තාත්තගෙන්. මේ පෞල තුල තමයි මේ හැදී වැඩිම තුල තමයි යේසුස් වහන්සේගේ මහත් වූ ගමන යන්නට ශක්තියක් මේ පෞල තුල උන්වහන්සේට ලැබුණා. ඒ නිසා යේසුස් වහන්සේ නිතරම බලනවා මේ ලෝක වන්දනා ගමනේදී මගේ කැමැත්ත නෙමෙයි
මා කලියුත්තේ මාව මේ ලෝකෙට එව්වා වූ දේව තාත්තගේ කැඳවිය මොකක්ද? යේසුස් වහන්සේ උදේ හවස යාඥා කරනවා. යේසුස් වහන්සේ නිතරම තමයි ගෝලයන් හොයාගන්න ඉස්සෙල්ලා යාඥා කරනවා. උන්වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී පවා දේව තාත්තට බාර කරනවා මේ රොටි සහ මිදුස. බාර කරලා කියනවා මේ මගේ ශරීරය, මේ මගේ රුධිරය කියලා දේව තාත්තා වෙනුවෙන් ලෝකයට තමන්ගේ ජීවිතය බාර දෙනවා. බලන්න යේසුස් වහන්සේ මේ තුල ජීවත් වුණේ ලෝකයට ප්‍රේමය දක්වන්නට, ලෝකයට ශක්තියක් වන්නට, ලෝකයට ගැලවීම දෙන්නට. මේ හැම දෙයකටම යේසුස් වහන්සේ තමන්ගේ පවුල තුලින් ලැබුණා වූ මේ මහත් වූ දායකත්වය තමයි යේසුස් වහන්සේගේ ඉදිරි වන්දනා ගමනට උපලක් වුණේ. මේ සහෝදර සහෝදරිය. ඒ නිසා අම්මේ තාත්තේ අපගේ දරුවන් ගැන අපි කුමක්ද කරන්නේ? දෙවියන් වහන්සේ ඔබට මට දීලා තිබෙනා වූ මේ දරුවන් අපේ ඇතිදැඩි කළ යුත්තේ අපේ කැමැත්ත අනුව නෙමෙයි, දේව තාත්තගේ කැමැත්ත අනුව. අපි නිතරම හොයන්නට ඕන දේව තාත්තා මට දුන්නා වූ මේ දරුවන්ගේ කැමැත්ත මා ඉෂ්ට කරන්න ඕන. මේ ලෝක වන්දනා ගමනේදී අපේ කැමැත්ත අනුව නෙමෙයි, දේව තාත්තා කැඳවීම අනුව. අපි යමක් මේ දරුවන්ට කියනවා නම් ඒ දේ කී යුත්තේ දේව තාත්තගේ හරට කීකරු වෙලා. අපි දරුවන්ට යමක් උගන්වනවා නම් අපි ඉගෙනීමේ යුත්තේ දේව තාත්තගේ හඬට ඇහුම්කන් දීලා. ඒ නිසා මේ අද වැනි දවසකදී මේ පෞල් කියනා සංකල්පය තුළ ඔබේ ජීවිතේ, මගේ ජීවිතේ පෞල් අපට පුළුවන් නම් එදා නාසරෙත් පෞල් වගේ කරගන්න. එදා යේසුස් වහන්සේ ජීවත් වුණා වූ ඒ පෞල් වගේ කරගන්න. මා හිතන්නේ ඒක තමයි ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වන්නේ. ඒ නිසා මේ උදෑසන ඔබේ පෞල, මගේ පෞල දෙවියන් වහන්සේට, දේව තාත්තට ප්‍රියමනාප පෞලක් බවට පත් කරගනිමු. දේව රාජ්‍යයේ පෞලක් බවට අපි පත් කරගනිමු. අපේ ක්‍රියාවන්, අපගේ සිතුම් පැතුම්, අපගේ සෑම දෙයක්ම එවිට දේව තාත්තා කොච්චර ආදරය කරයිද, දේව තාත්තා අප කොච්චර ප්‍රේම කරයිද, අනේ මේ මං ලෝකෙට කොච්චර ලස්සන පවුලක් දීලා තිබෙනවද කියලා. එදා නාසරෙති පවුලේ තිබුණා වූ ගුණාංග අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබේ මගේ ජීවිතයට අපි අත්දැක කරගනිමු. යේසුස් වහන්සේ ළඟ තිබුණා වූ ගුණාංග ඔබේ දරුවන්ට ඔබ කියලා දෙන්න. යේසුස් වහන්සේගේ අම්මා ළඟ, යේසුස් වහන්සේ තාත්තා ළඟ තිබුණා වූ ඒකීකරුකමේ ගුණාංග ඔබේ ජීවිතයට ඇතුළු කරගන්න. එවිට ඔබේ පවුල, මගේ පවුල කොච්චර ලස්සන පවුලක් වේද, කොච්චර ආශිර්වාදලක් පවුලක් වේද, කොච්චර අනර්ග කමේ ජීවිතයේ පවුලක් වේද. ඒක තමයි දේව තාත්තා ඔබෙන් මගෙන් මේ උදෑසන බලාපොරොත්තු වන්නේ. එසේ වන්නට ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරයි. ඔබ සියලු දෙනාට ජේසු පීඨයි. මදහත් ඇදුම් සකල මැවිල්ලේ දඹුටුකම සාමය හා එකමුතු භාවය වෙනුවෙන්ද සෑම තැනම සිටින මිනිසුන්ගේ නිවහල් භාවය උදෙසාද දෙවියන්ගේ ශුද්ධ ස්වභාව තුළ පූර්ණත්වය හා සුබ සාධනය ඇතිවනු පිණිසද අපි දෙවියන් යදිමු. සමසනී කරුණාකර අපගේ අගරදුගුරුතුමන්, රදගුරුවරුන්, පූජකතුමන් හා ගිහි සේවකයන්ද අපගේ සහෝදර සභාවන් වල නායකයන් හා පූජකතුමන්ද කෙරෙහි අවධානය යොමු වන පිණිසත් ඒ සෑම සේවක ස්වාමීන් වහන්සේගේ ආදර්ශය තුළ දිරියෙන්, නිහතමානීකමින් හා දයානුකම්පාවෙන් සේවය කරනු සඳහා අපි දෙවියන් යදිමු. අපගේ දරුවන් යහපත් සෞඛ්‍යයේ හා ප්‍රීතියේ ආශිර්වාද ලබනු පිණිසත්
ප්‍රේමය තුල පෝෂණය වී සිය අසල්වාසීන් සමග මිත්‍රශීලීව කරුණාවන්තකමින් පූර්ණ ලෙස හා ගෞරවාන්විතව දිවිගෙවනු ලැබීමට සියලු පවුල්වල නිවෙස්වල ජාතීන් වෙනුවෙනුත් ඇදහිල්ල විශ්වාසවන්ත භාවය ස්නේහය ආදරය හා සත්‍යවාදී කමින් වඳිනු ලබන පිණිසද අපි දෙවිඳුන් යලිමු. පිතාදුරට ත්‍යාඥා කර සිටිමු. අපි ස්වාමීන් වහන්සේ අපගේ ජීවිත ගැන ස්තුති කියලා කියමු. උන්වහන්සේ ඔබට මට දුන්නා වූ මෙතුම් ජීවිත වන්දනා ගමන ගැන. දෙවියන් වහන්සේ අපට දී තිබෙනා සියලු ආශිර්වාද ගැන මේ උදෑසන ප්‍රශංසා කරමු. අපේ දුකේදී සැපේදී අප සමග සිටීමෙන් අපව ධෛර්යමත් කරමින් අපව ගෙන යනා ස්වාමීන් වහන්සේට ස්තුති කියලා කියමු. සමිඳුන අපගේ යාඥාව නැසූ මැනව මේ සත්‍ය තුල උපන්දින විවාහ සම්වසන පවත්වන්නා වූ සියලුම අයගේ ජීවිත ගැන අපි ස්වාමීන් වහන්සේට යාඥා කරමු. මේ සත්‍ය තුල උපන්දින සමරන ජයලාල් දමල් දෙසා අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේගේ මහත් වූ කරුණාවට ඔහුගේ ජීවිතේ බාර කරමින් උපටන් වුණු වර්ෂයේ දේව කරුණා වර්ෂයක් කරන්න කියලා අපි යාඥා කරමු. සමිඳුන අපගේ යාඥාව නැසූ මැනව රෝගීව සිටිනා සියලුම අය දෙස අපි යාඥා කරමු. විශේෂයෙන් අපගේ යාඥා බලාපොරොත්තු වන විදේශගත වීන්නා විරාණු දෙස අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේගේ බලවත් වූ සුව කිරීමේ ධ්‍යාන ඔහු පිට තබලා සුවේ කරුණාව උට ඉල්ලා අපි යාඥා කරමු. අනිකුත් සියලුම රෝගීන් උදෙසා අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේගේ සුවය ඔවුන්ට දානය කරන්න කියලා අපි යාඥා කරමු. සමිඳුන අපගේ යාඥාව නැසූ මැනව අපගේ සභාවට අවශ්‍ය කරන අලුත් නවරතු කෘත්‍රිමක උදෙසා අපි යාඥා කරමු. මේ දිනවල අප යාඥාම යුතුව අප සභාව ගෙන යාමට පුළුවන්. සැබෑ එඬේරෙක් අපට බිහි කර දෙන්න කියලා අපි ස්වාමීන් වහන්සේට යාඥා කරමු. සමිඳුන අපගේ යාඥාව නැසූ මැනව අපට පෙරට ස්වාමීන් වහන්සේ කැඳවගත්තා වූ සියලුම ආත්ම දෙස අපි යාඥා කරමු. අපගේ දෙමව්පියන් අපගේ ඥාතීන් අපගේ හදවත ලංගුවන්ගේ ජීවිත ගැන අපි මේ උදෑසන ස්වාමීන් වහන්සේට යාඥා කරමු. විශේෂයෙන් ස්වාමීන් වහන්සේට හිරන්ත වෙම්සිරි උදෙසා අපි යාඥා කරමු. ස්වාමීන් වහන්සේගේ මහත් වූ කරුණාවට ඒ යාඥාව බාර කර සිටිමු. සමිඳුන අපගේ යාඥාව නැසූ මැනව අපි සුළු වේලාවක් නිස්සලව සිටිමින් ඔබේ මගේ දුක් කරදර ප්‍රශ්න අපගේ අවස්ථාවෙන් අපගේ බලාපොරොත්තු මේ සියල්ලම ස්වාමීන් වහන්සේගේ පාද පාමුල තබලා උන්වහන්සේගේ පීඨ උපකාරය මඟ පෙන්වීලා අපි යාඥා කර සිටිමු. සමිඳුන අපගේ යාඥාව නැසූ මැනව පියාණන් වහන්සේ රාජ්‍යයේ මේ කාලෙ ඉක්මන් කළ මැනව ශුද්ධාත්ම වහන්සේගේ සදාකාලික සමීකමේ එකසේ ප්‍රාණික බපද ඔබගේ සියලු දාස දාසීන්ද අපේ කමදාකාර යේසුස් වහන්සේ තේජෝ මහිමින් යුක්තව තීමේදී එතුමාන දකින පිණිස අපට වරදුන මැනව. ආමේන්. ස්වාමී වහන්සේ වැඩි මැනව. ස්වාමීන් වහන්සේ ඔබ සමග වේවා. ඔබගේ ආත්මය සමග වේවා. දෙවියන් වහන්සේගේ බේසතිය අද්භුත කරන ඔබේ චිතුපන්න පූජාසන මත ගෙනෙන්න අපි එක්ව ගායනා කරමු. ගීත පොත්වල අංක 270 ගීතාංක 270. Sikran
එක් සිත් ප්‍රාර්ථනා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ස්වර්ගයේ මෙන් පුත්‍රයාට ඔබ වහන්සේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේ රාජ්‍ය වේවා. ඔබ වහන්සේ කැමැති කුණ ලැබේවා. අපේ දස්පසා භෝජනය අපට දුන මැනව. අපට වරද සමාවෙන් නාමයෙන් අපේ වැරදි කමාව මැනව. පරික්ෂණ පුරුවා නපුන පළවාගත මැනව. මක්න සදරාජ්‍ය බලය මහිමය සදාතුන් වහන්සේගේය. ආමෙන්. සියලු නැනුණු ඉක්මන දෙවිඳුන්ගේ සාමය, දෙවිඳුන් හා එතුමන්ගේ පුත් යේසුස් වහන්සේ පිළිබඳ අවබෝධයද, එතුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිතන තබාව ලබමුවා. සියලු බලවත් දෙවි පියාණන්ගේද පුත්‍රයන්ගේද සුදාතුන් හස්දාසිරි ඔබ අතර රැඳී සදාකල් පවතිවා. ආමෙන්. සාත් සිතින් යන්න සමිඳුන්ට මෙහි කරන්න. ඔබට එක දැනීමක් තිබෙනවා. අපි ලබන ඉරිදා පටන් අපගේ සුද්ධ සහභාගීකමේ දේමය ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව මම පැසීමක් හැඳවලා අපගේ දේමයන් විස්තර දැනගෙන වෙලාවන් ඔබට දැනුම් දෙන්න කැමතියි. ඔබට පුළුවන් ඒ අනුව ලබන ඉරිදා ඉඳලා සුද්ධ සහභාගීකමේ දේමයට සහභාගී වන්න. ඔබ සැමට ජේසු පිටයි. අපි ගායනා කරමු ගීත පොත්වල අංක 635 ගීතාංක 635.